අපි පෑන්ට ගානවා අතින් මෙහෙම ගානවා. එතකොට එයා චලනය වෙනවා. එතකොට නිශ්චලව තියෙන වස්තුවක් චලනය කරන්න පුළුවන්. ඒ වගේම චලනය වෙන එකක් මොකක් කරන්න පුළුවන්ද? බෝලේ රෝල් වෙලා ඉන්න අපිට නවත්තනවා. චලනය වෙන එකක් නවත්තන්න පුළුවන්. එතකොට ලියාගමු ඔතෙන්ට මාත්‍රිකාවක් වගේ ලියාගමු. බලයක් යෙදීමෙන් දැන් අපි ලියනවා රතු ඉර පැත්තෙන්. බලයක් යෙදීමෙන් 1 රතු ඉර පැත්තෙන් 1 දාන්න. නිශ්චලව පවතින වස්තුවක් නිශ්චල කියන්නේ හෙලවෙන්නේ නැතුව නිශ්චලව පවතින වස්තුවක් චලනය කළ හැකිය. බලයක් යෙදීමෙන් නිශ්චලව පවතින වස්තුවක් චලනය කළ හැකිය. ඒක අනිත් පැත්ත මොකද්ද? වස්තුවක් නිශ්චල කර හැකිය. චලනය වෙන වස්තුවක් නිශ්චය. බලයක් යෙදීමෙන් චලනය වන වස්තුවක් නිශ්චල කළ හැකිය. බෝලේ රෝල් වෙලා ඉන්න අපි කකුල තියන නවත්තනවා. තල්ලු කරනවා බෝලේ. එතකොට චලනය වන වස්තුවක් නිශ්චල කළ හැකිය. සම්මනය කරන්න පුළුවන්. මේ බෝලේ පිටණි දිගේ රෝල් වෙලා එන අපි ගානවා කකුලෙන් තව එකක් බලයක් හදනවා. දැන් මොකද වෙන්නේ වේගය? වෙනස් කරන්න පුළුවන්. වේගය වෙනස් කරන්න පුළුවන්. වේගය වැඩි කරන්නත් පුළුවන්, අඩු කරන්නත් පුළුවන්. එතකොට දැන් අපි පළවෙනි එක ලියුවා නිශ්චලව පවතින වස්තුවක් චලනය කළ හැකිය. චලනය වන වස්තුවක් නිශ්චල කළ හැකිය. ආයේ මොකද්ද? වේගය චලනය වන වස්තුවක වේගය මොකක් කරන්න පුළුවන්? කළ හැකිය. වේගය අඩු කරන්නත් පුළුවන්, වැඩි කරන්නත් වෙනස් කළ හැකිය. වෙනස් කරන්න පුළුවන්. බෝලේ රෝල් වෙලා එනවා පිටණි දිගේ අපි දාන පයින් කකුලේ පාරක් ගන්නවා. එතකොට තව ටිකක් හයියෙන් යනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් කකුල තියලා නවත්තන්න. එහෙම නැත්නම් වේගය අඩු කරන්නත් පුළුවන්. එතකොට තුන්වෙනියට අපි ලියනවා බලයක් යෙදීමෙන් සාන්දුලාංජන පැහැදිලිද? පේනවද බෝඩ් එක? බලයක් යෙදීමෙන් චලනය වන වස්තුවක වේගය මොකක් කරන්න පුළුවන්ද? වේගය අඩු කරන්නත් පුළුවන්, වැඩි කරන්නත් පුළුවන්. ඒතර පොදු වචනේ වෙනස් කළ හැකිය. වේගය වෙනස් කළ හැකිය. බලමු තව එකක් දැන්. මේ පැත්තේ ඉඳලා මේ ළමයෙක් බෝලයක් දාන. මේ පැත්තට බෝලේ දාන ක්‍රිකට් ක්‍රීඩාව කියලා හිතන්නකො. මේ පැත්තට බෝලේ දාන. දැන් මට සිතියන් දිශාව කල්පනාවට අරගෙන. සිතියන් දිශාව සිතිය මේ පැත්ත මොන පැත්තද? උතුර. මේ පැත්ත දකුණ.
මේ පැත්ත නැගෙනහිර නැගෙනහිර මේ පැත්ත බටහිර. එතකොට සිටියන් දිශාව අරගෙන මට කියන්න මේ බෝලේ කොයි පැත්තට චලනය වෙන්නේ කියලා. බෝලේ චලනය වෙන දිශාව බෝලේ කොයි පැත්තට චලනය වෙන්නේ මේ පැත්ත උතුර. මේ පැත්ත දකුණ. නැත්නම් නැගෙනහිර. මේ බටහිර. එහෙනම් කොයි පැත්තට චලනය වෙන්නේ බෝලේ? බස්නාහිරට. බටහිර දිශාවට. මම මේ බෝලේ චලනය වන දිශාව ලියනවා බස්නාහිර කියලා. බස්නාහිර එහෙම නැත්නම් බටහිර. දැන් මෙතන ඉන්න බැට් කරන එක්කෙනා. බැට් කරන එක්කෙනා ඉන්නවා. මෙයා මේ බෝලෙට ගහනවා. බලයක් හදනවා. ගහනවා කියන්නේ බෝලේ තල්ලු කරනවා. බෝලට බලයක් හදනවා. දැන් බෝලේ මොකද වෙන්නේ? බෝලේ මොකක් වෙයිද? අපි කියමු මෙන්න මේ දිශාව ඔස්සේ යනවා බෝලේ. මේ පැත්තට යනවා. දැන් මොකක්ද දිශාව? නැගෙනහිර. මෙන්න උතුර. ඊසාන. ඊසාන. එතකොට බලයක් යොදලා එහෙනම් චලනය වන වස්තුවක මොකද්ද වෙනස් කරන්න පුළුවන්? දිශාව වෙනස් කරන්න පුළුවන්. චලනය වන වස්තුවක චලනය වන දිශාව වෙනස් කරන්න පුළුවන්. මේ ළමයා බෝලේ දැම්මා. බෝලේ චලනය වෙලාවේ බස්නාහිර දිශාවට. මෙයා බලයක් යොදනවා. අදිනව නෙවෙයි තල්ලු කරනවා බැට් එකෙන් බෝලේ. තල්ලු කරාම බෝලේ ඊසාන දිශාවට යනවා. එතකොට බස්නාහිරට ආපු චලනය වෙච්ච වස්තුව ඊසාන දිශාවට චලනය වුණා. ඒ කියන්නේ බලයක් යදීමෙන් වස්තුවක් චලනය වන දිශාව මොකක් කරන්න පුළුවන්ද? වෙනස් කළ හැකිය. වෙනස් කරන්න පුළුවන්. දැන් එතකොට අපි ලියුවා දැන් කීවෙනි එකද ලියන්න තියෙන්නේ? 4. 4 ලියා ගන්න. බලයක් යදීමෙන් චලනය වන වස්තුවක දිශාව වෙනස් කළ හැකිය. චලනය වන වස්තුවක දිශාව වෙනස් කළ හැකිය. ඔය රූප සටහන ඇඳ ගන්න දිශාව වෙනස් කරන්න හැටි එතන බස්නාහිරට ආපු බෝලේ ඊසානෙට ගියා. ඒ කියන්නේ චලනය වන වස්තුවේ දිශාව වෙනස් වුණා. තව මොනවද කරන්න පුළුවන්? කියන්න බලන්න. නිශ්චලව තියෙන එකක් චලනය කරන්න පුළුවන් කිව්වා. චලනය වේගන එකක් නවත්තන්න පුළුවන්. වේගය අඩු කරන්න පුළුවන්, වැඩි කරන්න පුළුවන්. දිශාව වෙනස් කරන්න පුළුවන්. තව මොනවද කරන්න පුළුවන්? ඇදීමක් පුළුවන්. මොකද්ද? හැඩය වෙනස් කරන්න පුළුවන්. හැඩය වෙනස් කරන්න පුළුවන්. අපි හිතමු ක්ලේ ටිකක් මැටි ටිකක් කියලා. එතකොට අපි තල්ලු කරොත් ක්ලේ ටිකක් මැටි ටිකක් තියෙන අපි තල්ලු කරාම ඒකේ හැඩය මොකද වෙන්නේ? හැඩේ වෙනස් කරන්න පුළුවන්. තව මොනවද කරන්න පුළුවන්?
අපි නටවරු කැලලකට බලයක් යදනවා මොකද වෙන්නේ? නටවරු කැලලකට මිටියෙන් බලයක් යදනවා. කුඩු වෙනවා. කුඩු වෙනවා. ඒ නිසා කුඩු කරන්න පුළුවන්. කම්බියකට බලයක් යදනවා මොකද වෙන්නේ? සැලෙනවා. වෙනවා. ඒ වගේ ඒවත් පුළුවන් ඉතින්. එතකොට කුඩු කරන්න පුළුවන්, නවන්න පුළුවන්, තල්ලා තහඩු වගේ ඒවා හදන්න පුළුවන්. බලයක් යදලා ඉතින් ගොඩාක් දේවල් කරන්න පුළුවන්. එතකොට දැන් අපි මේ වෙනකොට ලිව්වා නිශ්චල පවතින වස්තුවක් චලනය කරන්න පුළුවන්. චලනයේ තියෙන වස්තුවක් නිශ්චලව කරන්න පුළුවන්. වේගය අඩු කරන්න පුළුවන්, වැඩි කරන්න පුළුවන්. දිශාව වෙනස් කරන්න පුළුවන්. දැන් පහ ලියාගමු. වස්තුවක හැඩය වෙනස් කළ හැකි. වස්තුවක හැඩය වෙනස් කළ හැකි. හරි. දැන් නම්බර කීයක් ලියවිලාද? 5යි. දැන් අපි ඊටු ටික පොදුවේ ලියාගමු. මීට අමතරව බලයක් යෙදීමෙන් වස්තු නැවීම කියලා කිව්වේ ලෝහ වගේ ඒවා නාන්න පුළුවන්. වස්තු නැවීම කියන තැනට වරහන් ඇතුලේ ලියන්න තහඩු, කම්බි ඒ වගේ ඒවා තහඩු, කම්බි ඒ වගේ ඒවා නවන්න පුළුවන්. ඊළඟට තහඩු නැවීම ඊට පස්සේ තව එකක් ලියාගමු වස්තු කුඩු කිරීම වරහන් ඇතුලේ රටහුණු රටහුණු වගේ ඒවා කුඩු කරන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. එතකොට ආදියද සිදු කළ හැකියි. එතන මොකද්ද බලයක් කියලා කියන්නේ? අපෝ චුට්ටක් බැලුවොත් බලයක් යනෝ ඇදීමක් හෝ තල්ලු කිරීමක්. එතන බලයක් අදලා කරන්න පුළුවන් දේවල් නිශ්චලව තියෙන වස්තු චලනය කරන්න පුළුවන්. මේසේ බලයක් ඇදුවොත් තල්ලු වෙලා යනවා. දැන් තියෙන නිශ්චල වුණාට. චලනය වේගන මොකක් හරි වස්තුවක් එනවා නම් ඒකට බලයක් ඇදලා මං කිව්වේ පිට්ටනිය දිගේ බෝලයක් කැරික් කියනවා නම් තල්ලු වේගන එනවා නම් අපිට බලයක් ඇදලා ඒක නවත්තන්න පුළුවන්. ඒතර වස්තු වල වේගය වැඩි කරන්න පුළුවන්, අඩු කරන්න පුළුවන්. දිශාව වෙනස් කරන්න පුළුවන්. ඒකට තමයි මේ ක්‍රිකට් ගහන එක මතක් කරේ. ඊළඟට හැඩය වෙනස් කරන්න පුළුවන්. ක්ලේ මැටි වගේ හැඩය වෙනස් කරන්න පුළුවන්. ඊළඟට කිව්වේ සමහර දේවල් කුඩු වෙනවා. වීදුරුවකට බලයක් යොදලා බැලුවොත් වීදුරුව කුඩු වෙනවා. කටවුණු වගේකට බලයක් යොදුවොත් ඒක කුඩු වෙනවා. තහඩු නැවෙනවා, කම්බි නැවෙනවා. ඒ විදිය ඒව ටිකක් කරන්න පුළුවන් බලයක් යොදලා. එතන අපි දැන් හදන්නේ
බලය මනින්න. මාත්‍රකාව ලියා ගන්නකො බලය මැනීම කියලා. බලය මැනීම. බලය මැනීමය මෙන්න මේක ගන්නවා. මේක මොකද්ද? නිව්ටන් තරාදිය. නිව්ටන් තරාදියක් කියන්නේ මේකට අර දලු කිරන ලොරියෙත් මේ වගේ වරන් වෙනවා. මේකට මොකද්ද කියන්නේ ඒකෙන්ද? බැලන්ස් එක දුරු තරාදිය නේ? දුරු තරාදිය කියලා කියන්නේ. ඒතර නිව්ටන් තරාදිය කියන්නේ මොකෝ? මේකේ උඩ ගහලා තියෙනවා නිව්ටන් කියලා. නිව්ටන් කියලා ලකුණු කරලා තියෙනවා. බලන්න පේනවද කියලා. පේනවද නිව්ටන් කියලා ලකුණු කරලා තියෙනවා. පේන්නේ. පැහැදිලි නෑ ඇටි. පැහැදිලි නෑනේ. මෙතන නිව්ටන් කියලා ගහලා තියෙනවා පේනවද? පැහැදිලි නෑනේ. නෑ නේද? එතකොට මේ තරාදියට අපි කියනවා නිව්ටන් තරාදියක් කියලා. නිව්ටන් තරාදියක් කියලා කියන්නේ මේකේ එක පැත්තක තියෙන්නේ ග්‍රෑම් අනිත් පැත්තේ තියෙන්නේ නිව්ටන්. එතකොට මෙන්න මේ පඩිය මේක ග්‍රෑම් 200ක පඩියක්. ග්‍රෑම් 200යි මම මේ ගැට ගහලා තියෙන්නේ. මේකේ එල්ලන්න පුළුවන් වෙයි. ඉතින් මේ ග්‍රෑම් 200 පඩිය මෙන්න මෙහෙම එල්ලුවාම මේකේ කියවෙනවා ග්‍රෑම් 200යි කියලා. මෙතන 200යි G කියලා පෙන්වුම් කරනවා. මෙතන කියනවා නිව්ටන් 2යි කියලා. එතකොට මේකේ නිව්ටන් ලකුණු කරලා තියෙන නිසා මේකට කියනවා මොන තරාදිය කියලාද? නිව්ටන් තරාදිය. නිව්ටන්. එතකොට බලය මනින ඒකකය මොකද්ද? දන්නවද? බලය මනින ඒකකය නිව්ටන්. බලය මනින ඒකකය නිව්ටන්. එතකොට නිව්ටන් කියලා විද්‍යාඥයෙක් හිටියා. ඉතින් බලය මනින්නේ මොකෙන්ද? නිව්ටන් කියන එකෙන් තමයි මනින්නේ. මේකේ මෙහෙම නිව්ටන් කියලා ලකුණු කරලා තියෙන නිසා මේකට කියනවා මොන තරාදිය කියලාද? නිව්ටන් තරාදිය කියලා. එතකොට ග්‍රෑම් 200ක් කිරුවාම නිව්ටන් 2 නම් නිව්ටන් 1යි කියන්නේ කොච්චරද? ග්‍රෑම් 100යි. ග්‍රෑම් 100ක් ඔය සමහර බඩු පැකට් වල ඔය අපි ගන්න පැකට් බඩු දැන් හැමෝම ගන්නේ. ඒ පැකට් බඩු වල තියෙනවා එක එක 100යි කියලා අපි කියමු. සිල්ලර කුඩු 100යි, මිරිස් කුඩු 100යි. ඒතර ග්‍රෑම් 100ක් අතට ගත්තාම දැනෙන අතට දැනනවනේ යම්කිසි බරක්. අන්නේ බර කොච්චරද? නිව්ටන් 1යි. එහෙනම් නිව්ටන් කියන්නේ ලොකු ගානක්ද පොඩි ගානක්ද? පොඩි ගාන. පොඩි ගානක් අපිට උස්සන් ඉන්න බැරි තරම් බලද්ද නිව්ටන් කියලා කියන්නේ. අනේ නෑ චූටි බරක් මේ ග්‍රෑම් 200 නිව්ටන් 2. එතකොට අයිසැක් නිව්ටන් කියලා විද්‍යාඥයෙක් හිටියා බලය ගැන ගොඩාක් පරීක්ෂණ කරපු. එයාට ගෞරව කිරීමක් වශයෙන් බලය මැනීමේ ඒකකය නිව්ටන් වලින් තමයි බලය මනින්නේ. එතකොට දැන් මාතෘකාව ලිව්වද බලය මැනීම කියලා? ලියා ගන්න බලය මැනීමේ ඒකකය බලය මැනීමේ ඒකකය නිව්ටන් වේ. ඇහුන්නේ ටීචර්? බලය මැනීමේ ඒකකය නිව්ටන් වේ.
නිව්ටන් නම් ඉංග්‍රීසි අකුරක් කියන්නේ capital N N. බලය මැනීමේ ඒකකය නිව්ටන්. එතකොට බලය මනින උපකරණය මොකක්ද? මොකෙන්ද බලය මනින්නේ? බලය මනින්නේ මම මේ මේසේ අදිනෝ මොකක් හරි වස්තුවක් අදිනකොට අපිට පුළුවන් මේකට සම්බන්ධ කරලා අදිනවා නම් මොකක් හරි වස්තුවක් අපි අදිනකොට අපිට මෙන්න මේ වස්තුව අපි අදිනවා මෙහෙට අදිනකොට අපිට පුළුවන් මේකට මෙන්න මෙහෙම දාලා මෙහෙම අදලා එතකොට මේකෙන් එනවා මොකද්ද අපි යොදන බලය කොච්චරද කියලා එනවා කොච්චරද කොයි බලයකින්ද අදින්නේ කියලා. එතකොට ඒ නිසා බලය මැනීමේ උපකරණය මොකක්ද? නිව්ටන් දුණු තරණය මොකද්ද? මෙන්න මේකට මොන තරහදීද කියන්නේ? නිව්ටන් දුණු තරහ. බලය මැනීමේ උපකරණය නිව්ටන් තරාදිය වේ. බලය මැනීමේ උපකරණය නිව්ටන් තරාදිය වේ. ඉතින් මොකක් හරි අදිනවා නම් අපිට පුළුවන් අපි කොච්චර බලයක් දානවද කියලා මේකෙන් බලා ගන්න. කොච්චර බලයක් දානවද කියලා බලා ගන්නවා කියලා කියන්නේ මෙන්න මේ වස්තුව අදින්න ඕන නම් මෙතනින් මෙහෙම මේ කොක්ක දාලා මෙහෙම අදිනවා. අදිනකොට මේකෙන් කියවෙනවා කොච්චර නිව්ටන් ගානකින් අපි අදිනවද කියලා. හරි. ඒ නිසා බලය මනින්න පුළුවන් උපකරණය මොකද්ද? නිව්ටන් දුණු තරහ. උපකරණය නිව්ටන් තරාදිය දුණු තරාදියම තමයි. වෙනසකට තියෙන්නේ මේකේ නිව්ටන් වලින් ලකුණු කරලා තියෙන නිසා. දැන් ලිව්වද බලය මැනීමේ උපකරණය මොකද්ද? නිව්ටන් තරාදිය වේ. අපි දැන් මේ කරපු පරීක්ෂණය මොකද්ද පරීක්ෂණය? මෙන්න මේක මේ ග්‍රෑම් 200 නිව්ටන් මං කිව්වා කීයයි කියලා දෙන්නේ? නිව්ටන් 2යි. නිව්ටන් 2යි කියලා කිව්වා එන්නේ. අපි මේක ඇඳගෙන මේ නිව්ටන් තරාදිය මොකද්ද කියලා තව ටිකක් බලමු. ඔයගොල්ලන්ට අඩි රූල තියලා ඇඳ හැකි. අපි අඳින්නේ නිව්ටන් තරාදිය. අඩි රූල ඔබ දෙපැත්ත ගන්න ඔයගොල්ලන්ට ඇඳ හැකි ඔහොම තියෙනවා. මෙතන උඩ මුද්දක් තියෙනවා. මෙතන යට කොක්කක් තියෙනවා. දැන් අපි මේකට තමයි මේ ග්‍රෑම් 200 එල්ලුවේ. මම අදිනකන් ඉන්නකොට ඔයගොල්ලන්ට ඇදෙන්න මේ වැරදි ටික හදාගත්තේ. මේකෙන් මෙහෙම එල්ලුවා. කොච්චරද එල්ලුවේ? ග්‍රෑම් 200. ග්‍රෑම් 200ක පඩිය එල්ලුවා. එල්ලුවාම ඉස්සෙල්ලා බලන්න බෝඩ් එක එල්ලුවාම මෙතනින් ආවා මෙන්න මෙතෙන්ට ආව කියලා කියන්නේ මෙතන ලකුණු කරලා තියනවා 2n කියලා. මෙතන ලකුණු කරලා තියනවා 1n කියලා. මෙතන 3යි. මෙතන 4යි. මෙතන 5යි. එතකොට මේ මෙතෙන්ට ආවේ ග්‍රෑම් නම් කීයද? 200. ග්‍රෑම් 200. ග්‍රෑම් 200 ගාවට තමයි නිව්ටන් 2 ආවේ අපි කරපු පරීක්ෂණයට ආවේ. හඳ ගන්නකෝ ඔක. ග්‍රෑම් 200ක් කිරුවාම නිව්ටන් 2යි කියලා. ග්‍රෑම් කීයක්? ග්‍රෑම් මෙන්න මෙතෙන්ට. ග්‍රෑම් 200 පඩිය එල්ලුවාම නිව්ටන් 2ක් ආවා.
මේ තරාදියට කියන්නේ මොන තරාදිය කියලාද? නිව්ටන් තරාදිය කියලා කියන්නේ. මේකේ මෙන්න මෙතන ලියලා තියෙනවා. මෙන්න මෙතන ලියලා තියෙනවා NEWTON. ඒ කියන්නේ මොකද්ද? නිව්ටන් කියලා ලියලා. මෙතන ලියලා තියෙනවා grams කියලා. ඒ කියන්නේ grams gram වලින් කියලා. මෙතන තියෙනවා එල්ල දෙක. कोड එක පැහැදිලිද නිමේෂි? ඔව් ටීචර්. අනිරෝල් කියලා ලස්සනට හඳපාන. එහෙනම් ග්‍රෑම් 200ක් කියන්නේ නිව්ටන් කීයද? නිව්ටන් 2යි. නිව්ටන් 2. දැන් අපි බලන්න හදන්නේ මේක ඉවරයි. මකන්නම්. දෙවිනි දෙකයි. එතකොට ග්‍රෑම් 200යි කියන්නේ නිව්ටන් 2යි. පොඩි වැඩක් කරන්න හදන්නේ. දැන් බලන්න මේ වගුව මේ පැත්ත ග්‍රෑම් මේ පැත්ත නිව්ටන් කැපිටල් N දැන් එතකොට බලන්න මේ වගුව මෙතන මන් දානවා 100යි ග්‍රෑම් මෙතන 200යි ග්‍රෑම් ග්‍රෑම් 200 කියන්නේ නිව්ටන් කීයද? 2යි. 2යි.
එතකොට කිලෝග්‍රෑම් එකට ග්‍රෑම් කීයද? 10යි. 1000යි. මෙතන ඕගොල්ලෝ 300යි 400යි 500යි 600යි 700යි 800යි 900යි අන්තිම එක 1000යි. ග්‍රෑම් 1000යි කියන්නේ කිලෝ 1යි. මේ පැත්ත සම්පූර්ණ කරන්න බලන්න. ඒතර මෙතන තියෙනවා මේ ටික. එතන කිලෝ 1 දක්වා සම්පූර්ණ කරන්න බලන්න. කිලෝ 1. එහෙම ලියලා අන්තිම එක එතකොට 1000යි G. මෙතෙන්ට කීයද කියලා මම අහන්නේ. මෙතන 400 500 600 1000 දක්වා සම්පූර්ණ කරන්න වගු. සාන්දුලංජන හරිද? ඔබ ගැහුවද? දැන් මේක එන්නේ 10 වෙනියට. 10 වෙනි එක තමයි මේක. ඔයගොල්ලන්ට මෙතන අතර ලියන්න තියෙනවා තව ගොඩාක්. මෙතනක් තියෙනවා ගොඩක්. ඉවරයි බබුව හරිනේ? ඉවරද නිමේෂි? අශාන් ඉවරයි? ඔව් ටීචර්. එහෙනම් බලමු. දැන් පෑන තියන්න මේ සුරින් තියලා මේ බලන්න. එතන අපි කරපු පරීක්ෂණයෙන් ග්‍රෑම් 200යි කියන්නේ මොකද මම මේ ගත්තේ ග්‍රෑම් 200 පඩිය. නූලක් ගැට ගැව්වේ එල්ලන්න ඕන නිසා. ග්‍රෑම් 200 නිව්ටන් 2යි. එහෙනම් 100 නිව්ටන් 1යි. 1යි. 300 නිව්ටන් 3යි. 400 නිව්ටන් 4යි. 500 නිව්ටන් 5යි. නිව්ටන් 3යි. 3යි. 9යි. 800 නිව්ටන් 8යි. 8යි 900 නිව්ටන් 9යි. නිව්ටන් 9යි කිලෝ 1 එහෙම නැත්නම් ග්‍රෑම් 1000 නිව්ටන් 10යි. 10යි අපි දන්නවා සීනි කිලෝ 1 පරිප්පු කිලෝ 1 අපි කඩේ ගිහිල්ලා ගන්නවා පැකට් බඩුව අපි දන්නවා එහෙනම් කිලෝ 1ක් අතට ගත්තාම කිලෝ 1ක් අතට ගත්තාම අතට දැනෙනවනේ යම්කිසි බරක් අතට දැන් ගත්තාම කිලෝ 1ක් අතට ගත්තාම අතට බරක් දැනෙනවා ඒ බර මොකක්ද එහෙනම් බර නිව්ටන් කොච්චරක බරක්ද නිව්ටන් 10ක්. නිව්ටන් 10ක බරක්. සීන කිලෝ 1 අතට ගත්තාම නිව්ටන් 10ක බරක් අතට දැනෙනවා. එතකොට ඒක තමයි නිව්ටන්. එතකොට බර මනින්නේ නිව්ටන් වලින්. බලය මනින්නේ නිව්ටන් වලින්. බර මනින්නේ නිව්ටන් වලින්. දැන් යටින් ලියාගමු එහෙනම්. නිව්ටන් එකක් යනෝ
නිව්ටන් එකක් යනු ග්‍රෑම් 100ක මොකද ටීචර්? නිව්ටන් එකක් යනු ග්‍රෑම් 100ක බරකි. නිව්ටන් එකක් යනු ග්‍රෑම් 100ක බරකි. කීයද පඩිය? පේනවද කිලෝ කීයද කියලා? කීයද මේ පඩිය? කිලෝ එකක පඩියක්. ඔව් කිලෝ එකයි. මේ කිලෝ එක අතට ගත්තාම මේ කිලෝ එකේ පඩිය. කඩේ ගිහිල්ලා අපි සීනි කිලෝ එකක් කිල්ලුවාම මේකෙන් තමයි කිරලා දෙන්නේ. එතන මේ කිලෝ එකේ පඩිය. දැන් මේක අතට ගත්තාම මට ටිකක් බරක් දැනෙනවනේ. ඒ බර නිව්ටන් කීයක්ද? නිව්ටන් 10යි. නිව්ටන් 10යි. නිව්ටන් 10යි. එහෙනම් කිලෝ දෙකක් තිබ්බොත් නිව්ටන් 1යි. නිව්ටන් 20යි. එතකොට අපි හැමෝටම අත්දැකීම තියෙනවා හාල් කිලෝ 5 කවර නේද? කඩේ ගිහලා ගෙන හාල් කිලෝ 5. එහෙනම් හාල් කිලෝ 5 අරගෙන එනකොට මේ අත උඩට දෙකම බැරි වී ගන්නනේ. අත උඩට ගත්තොත් ඔලු උඩ තියාගෙන ආවොත් කොච්චර බරක් දැනෙනවද එහෙනම්? නිව්ටන් 50යි. නිව්ටන් 50යි. දැන් හරි ගියාද නිව්ටන් කියන එක? එතකොට අපි හාල් කිලෝ 5ක් අමගෙන ඔලුවට තියලා බලන්න කොච්චර බරද කියලා. හාල් කිලෝ 5 ඔලුවට තියාගත්තා අපිට දැනෙනවා නිව්ටන් කීයක බරක් දැනෙනවද? 50ක බරක් දැනෙනවා. මේක අතේ තියාගෙන ඉන්නකොට නිව්ටන් 10ක බරක් දැනෙනවා. එහෙනම් නිව්ටන් එකක් යන කොච්චරද? ග්‍රෑම් 100ක බරක්. බර වැනීමේ ඒකකයක් නිව්ටන්. බලය වැනීමේ ඒකකයක් නිව්ටන්. හරි? ඔතෙන්ද ලියාගමු එහෙනම් වස්තුවක බර යනු බලයකි. වස්තුවක බර යනු බලයකි. එම නිසා බර වැනීමේ ඒකකයද නිව්ටන් වේ. එම නිසා බර වැනීමේ ඒකකයද නිව්ටන් වේ. දැන් අපි හදන්නේ මේ නිව්ටන් තරාදිය පාවිච්චි කරලා වස්තුවක් මත යොදන බලයක් මනින්න. දැන් බලන්න වෙලා තියෙන වැඩේ මේ ඔය කියන තරාදිය. අපි මේ පැත්තට අදිනවා. ඇදීම බලයක්ද? ඔව්. බලයක්. ඔව්. එතකොට අපි අදිනකොට මේ වස්තුව මේ කියන්නේ වස්තුව. මේක මත කොච්චර බලයක් අපි යොදනවද කියලා අපි අදින්නේ කොච්චර බලයකින්ද කියලා මේ වනින්නේ.
එතකොට මෙහෙම අදිනකොට අර ඒකේ දුණු තරාදිය මේ මනින තැන මෙතන අපි කියමුකෝ මෙතන තියෙන්නේ 3න් කියලා. එහෙනම් අපි කීයක බලයක් යොදලාද? නිව්ටන් 3 3න් බලයක් යොදලා තමයි මේ වස්තුව අදින්නේ. ඒ නිසා බලය මනින්න පුළුවන් මොකෙන්ද? දුණු තරාදිය. මාත්‍රිකාව ලියා ගන්නකො මාත්‍රිකාව ලියා ගන්න. නිව්ටන් තරාදිය මගින් වස්තුවක් මත යොදන බලය මැන ගැනීම. වස්තුවක් මත යොදන බලය මැන ගැනීම. මේක තමයි මම කියන්නේ. වස්තුවක් මත යොදන බලය. ඊට එකයි පොඩ්ඩක් කියන්නකෝ. මොකක්ද ලිව්වේ මාතෘකාව? කියන්න කිව්මානි. නිව්ටන් තරාදිය මගින් වස්තුවක් මත යොදන බලය මැන ගැනීම. ලියා ගන්න එහෙම. නිව්ටන් තරාදිය මගින් වස්තුවක් මත යොදන බලය මැන ගැනීම. මේ A කියන වස්තුව, ඒ කියන්නේ අපි කියමු ලී කුට්ටියක් කියලා. අපි ඒකට කොච්චර බලයක් දෙනවද කියලා මේ බලන්න. මේක දාලා මෙහෙම අදිනවා. අදිනකොට මේකෙන් පෙන්නුම් කරන්නේ නිව්ටන් 3 නම් අපි කියනවා මේ වස්තුව මත නිව්ටන් 3ක් යොදලායි කියලා. එහෙනම් මේකෙන් බලය මනින්න පුළුවන්ද බැයිද? මේ උපකරණය බලය පුළුවන්. බලය මනින්න පුළුවන්. දැන් එතකොට ඇඳ ගන්න. මොකද්ද මේ අඳින්නේ? මේ ඇඳලා තියෙන ලී කුට්ටිය. මේක ලී කුට්ටිය. මොකක් හරි වස්තුවක් ඉතින් මම නිකන් ලියන්නේ ලී කුට්ටිය කියලා. ලී කුට්ටිය. මේක එතකොට දුණු තරාදිය. දුණු තරාදිය නෙවෙයි අපි දැන් ඒකට කියන්නේ නිව්ටන් තරාදිය. මේ තියෙන්නේ මේකේ මුද්ද. මේකෙන් අදිනවා. මේ මං ඇඳේ අත. මේකෙන් අපේ අදින. ඇද්දාම කීයක් හරි පෙන්නුම් කරන්න. ඒ පෙන්නුම් කරන ගානේ වස්තුව මත එදිච්ච බලය. හරිද දිනිති? හරි ටීචර්. දැන් මේ පාඩම ඉවර කරන්න හද. මේ චුට්ටයි තියෙන කොළ දෙක තුනයි. එහෙනම් යටින් ලියාගමු ඉවරයිනේ ඇඳලා. යටින් ලියාගමු. රූප සටහනේ පරිදි දුණු තරාදිය උපකාරයෙන් වරහන් ඇතුලේ නිව්ටන් තරාදිය උපකාරයෙන් වස්තුවක් මත යොදන බලය මැනගත හැකිය. වස්තුවක් මත යොදන බලය
මැනගත හැකියි. එතකොට වස්තුවක් මත බලයක් යොදනකොට ටිකක් විශාල කරලා ඇඳොත් මේ කියන ලී කුට්ටිය මේ ලී කුට්ටිය මෙන්න මෙතන ගහලා තියෙනවා එනිය අපි මේකෙන් නූලක් යොද මේ ඇනේට නූලක් ගැට ගහලා මෙතනින් මෙන්න මේ පැත්තට අදින්න. දැන් එතකොට මේ ඊතලෙන් මොකද්ද කියවෙන්නේ? මේ ඊතලෙන් මොකද්ද කියවෙන්නේ? ඊ හිසෙන් මොකද්ද කියවෙන්නේ? දිශාව දිශාව. මොන දිශාවද මේ ඊ හිසෙන් කියවෙන්නේ? බලය යොදන දිශාව. එහෙම නැත්නම් බලය යොදන දිශාව. එතකොට ඒක හරිය මේ ඊ හිසෙන් කියවෙන්නේ මම රතු පාටින් ලිව්වා බලය යොදන දිශාව. මෙන්න මෙතන තමයි ඔය කියන ලක්ෂය වෙන්න මෙතන. එතනින් තමයි මේ බලය යොදන්නේ. එතනින් තමයි මේක අදින්නේ. නූල ගැට ගහලා අදින්නේ. එතකොට මෙන්න මෙතන තියෙනවා ලක්ෂයක්. ලක්ෂයක් කියන්නේ මොකක්ද? හිතක් නේ. ඔයගොල්ලෝ කියන්නේ ගණන් වලදීනේ. එතකොට මේ කුඩා ස්ථානය. එතනින් තමයි අදින්නේ. මෙතනින් නෙවෙයි අදින්නේ. මෙතනිනුත් නෙවෙයි. මෙන්න මෙතනින් තමයි මේ අදින්නේ. මෙන්න මෙතෙන්ට අපි නමක් කියනවා. මෙන්න මෙතෙන්ට කියනවාද කවුරු හරි දෙන්න කියන නම මොන ලක්ෂයද? උපයෝගී ලක්ෂය. උපයෝගී ලක්ෂය. දැන් ඉතින් උපයෝගී ලක්ෂය කියන්නේ බලය යොදන ලක්ෂය. මේ ඊතලෙන් පෙන්වුම් කරන්නේ මේක අදින්නේ මේ පැත්තට කියලා. මේ පැත්තට නෙවෙයි අදින්නේ මෙන්න මේ පැත්තට තමයි අදින්නේ. ඒ කියන්නේ බලයේ දිශාව තමයි එතනින් පෙන්වුම් කරන්නේ. එතන මේව දී කුට්ටිය අදිනකොට මේ වස්තුවට මොකද කියන්න වෙන්නේ? මේ කොහෙද තල්ලු වෙන්නේ දැන්? කොහෙද තල්ලු වෙන්නේ? කොහෙද තල්ලු වෙන්නේ මේ වස්තුව දැන්? මේ පැත්තට තල්ලු වෙනවා. මෙන්න අර මේ පැත්තට යනකොට මේ පැත්තට තල්ලු වෙන්නේ. මේ පැත්තට යනකොට එහා පැත්තට තල්ලු වෙන්නේ නැහැ නේ මේ පැත්තටයි තල්ලු වෙන්නේ. එතන මෙන්න මේ ඉරටත් කියනවා නමක්. කියනවාද මේ ඉරට කියන නම? විශාලත්වය. මේ ඉරට කියන නම. මේක දිගේ තමයි වස්තුව තල්ලු වෙන්නේ. සරල ඒකට කියනම රේඛා කියලාද? පේනවද මේ පාට? මොන රේඛාවද? ක්‍රියා රේඛාව. ක්‍රියා රේඛාව කියලා කියනවා. එතකොට වස්තුවක් මත බලයක් යොදනකොට බලය යොදන ස්ථානයේ උපයෝගී ලක්ෂය. මේ බලය යොදන දිශාව ඊසකින් පෙන්වුම් කරනවා මේක බලයේ දිශාව. එතකොට මේ වස්තුව මේ පැත්තට තමයි ඇදලා යන්නේ. මේ පැත්තට අදිනකොට මේ පැත්තට යදිනවා. මේ රේඛාවට කියන මොන රේඛාව කියලාද? ක්‍රියා රේඛාව කියලා. මේ පාට පේනවද චනුද්දි? ඔව් ටීචර්. එහෙනම් ලියාගෙන ඔක ලම් කරගන්නකෝ. උපයෝගී ලක්ෂයයි ක්‍රියා රේඛාවයි බලයේ දිශාවයි.
එතන ඉවරයි හරි. එතකොට මෙන්න මෙතන උපයෝගී ලක්ෂ්‍ය මේකේ වචන තුනක් දැන් ලියලා තියෙනවා. මෙම ලක්ෂ්‍ය උපයෝගී ලක්ෂ්‍ය මේ කියන්නේ බලය යොදන දිශාව මේකෙන් කියන්නේ මොකද්ද ක්‍රියා රේඛාව ගැන. හරි. එතකොට ලකුණු කරගත්ත අපි ලියාගමු උපයෝගී ලක්ෂ්‍ය කියන්නේ මොකද්ද කියලා ලියාගමු. ලියා ගන්න ඔතෙන්ට යම් වස්තුවක් චලනය කිරීම සඳහා බලයක් යොදන ලක්ෂ්‍ය කියන්නේ පිට ලක්ෂ්‍ය මෙන්න මේ ස්ථාන බලයක් යොදන ලක්ෂ්‍ය එම බලයේ මොන ලක්ෂ්‍යද? උපයෝගී ලක්ෂ්‍ය ලෙස හැඳින්වෙනවා. උපයෝගී ලක්ෂ්‍ය ලෙස හැඳින්වෙනවා. ඉතින් බලයකට දිශාවක් තියනවද නැද්ද? තියෙනවා. බලයකට දිශාවක් තියෙනවා. ඒ තියෙන එක තමයි අපි මේ ඊහිසෙන් පෙන්වුම් කරන්නේ බලයට තියෙන දිශාව. ඉතින් බලයට දිශාවක් තියෙනවා. විශාලත්වයක් තියනවාද? ඒක කියන්න අපිට ඉලක්කමක් තියනවාද? නිව්ටන් මෙච්චරයි, නිව්ටන් 3යි 4යි 5යි කියලා කියන්න පුළුවන්ද? කියන්න පුළුවන්ද බැයිද? දිශාවක් තියෙනවා. හැදීමක් හෝ තල්ලු කිරීමක් කිව්වහම දිශාවක් තියෙනවා. මං ආනේකට අගයක් කියන්න පුළුවන්ද? නිව්ටන් 1යි 2යි 3යි 10යි 50යි 40යි ඔහොම කියලා කියන්න පුළුවන්ද? කීයක් හරි අගයක් නිව්ටන් වලින් අගයක් කිව්ව හැකිද වෙයිද? කියන්න පුළුවන්ද අගයක්? ග්‍රෑම් 200ට අගයක් කියන්න බැයිද නිව්ටන් කීයද කියලා? පුළුවන්. කිලෝ එකට නිව්ටන් ගාණක් කියන්න බැයිද? කිලෝග්‍රෑම් එකට නිව්ටන් කීයක් කියලා කියන්න පුළුවන්ද? නිව්ටන් 10යි. නිව්ටන් 10යි. එතකොට දිශාවකුත් තියෙනවා. බලයක් කියන්නේ වස්තුව අදින පැත්තක් තියෙනවා. කොයි පැත්තටද කියන එකට දිශාවෙන් කියන්නේ. එයාගේ මගයක් කියන්න පුළුවන්. මේ ලී කුට්ටිය මං අදින්නේ මෙන්න මේ දිශාවට නිව්ටන් 10ක බලයකින්. මේ ලී කුට්ටිය මං අදින්නේ මේ දිශාවට නිව්ටන් 50ක බලයකින්. මේ ලී කුට්ටිය මම මේ පැත්තට අදින්නේ නිව්ටන් 100ක බලයකින්. ඒ විදිහට බලයට දිශාවක් අනිවාර්යෙන් තියෙනවා. ඒ වගේම අගයක් වටිනාකමක් ඉලක්කමක් නිව්ටන් ගානකුත් තියෙනවා. එහෙම රාශි වලට අපි නමක් කියනවා දෛශික රාශි කියලා. දෛශිකයි කියලා කියන්නේ මොකක්ද තියෙන හින්දාද? මොකක්ද තියෙන හින්දාද? විශාලත්වයක් සහ දිශාවක් තියෙන නිසා. විශාලත්වයක් හා දිශාවක් තියෙන රාශීන්ට කියනවා මොන රාශිය කියලාද? දෛශික රාශීන් කියලා. දිශාව මේ විශාලත්වය කියන්නේ අපි කියන නිව්ටන් ගාන. දැන් අපි කියනවා මේ වෙලාවේ වෙලාව 7යි 5යි කියලා. එතකොට මම දිශාවක් කිව්වොත් දැන් 7යි 5යි කිව්වම දිශාවක් තියනවද? නෑ. නෑනේ. හැබැයි මේ
මේසේ තල්ලු කරා කිව්වොත් දිශාවක් තියෙනවා. අපි යන කොයි පැත්තටද? තල්ලු කරනවා කියනකොට දිශාවක් තියෙනවා. මම තල්ලු කරනවා. මගේ පැත්තට තල්ලු කරනවා. එහා පැත්තට තල්ලු කරන පැත්ත කියලා හඳුන්වන්නේ මෙතෙන්දී දිශාව. එතකොට ඒ නිසා බලය ගත්තාම දිශාවකුත් තියෙනවා. විශාලත්වකුත් තියෙනවා. එහෙම ඒවට කියනවා මොන රාශීන් කියලාද? දෛශික රාශීන් කියලා. අපි අතෙන් ලියාගමු බලයට විශාලත්වයක් මෙන්ම බලයට විශාලත්වයක් මෙන්ම දිශාවක් දැත. එවැනි රාශි දෛශික හරියට හරි. දෛශික කියලා කොහොමද යන්නේ අකුරු? කොහොමද දෛශික කියලා යන්නේ? කොම්බු දෙකයි දයන්නයි. හරි. මේ බලන්න දෛශික කියලා ලියන හැටි. එවැනි රාශි දෛශික රාශි ලෙස හැඳින්වේ. එහෙනම් දිශාවක් නැත්තම් මොකක් කියමුද? භෞතික රාශි. දිශාවක් නැත්තම් කියන්නේ අදිශ රාශි. දැන් මේ ටිකක් ලියා ගන්න හදන්නේ දෛශික රාශි අදිශ රාශි ටිකක් ලියා ගන්න හදන්නේ. itu මහා කරක් ලියා ගන්න. අබු හදා ගන්න කොහොම? මේක දැන් මම අදිශ කියලා. මේ පැත්ත දෛශික. නමත පඩි කැලක් ඒකකයි. ඒකකය මනිනේ ඒකකය හරි. ඊට මේ පැත්තේ පළවෙනියටම ලියනවා බලය. ඒකකය නිව්ටන්. තව එකක් ලියනවා බාර. බාර දැන් කියලා දුන්නා. නිව්ටන්. මේ පැත්තම ලියනවා ස්කන්ධය. මොකද මනින්? කිලෝග්‍රෑම් දෙකම සිම්පල් අකුරු. ඊළඟ එක කාලය. කාලය මනින ඒකකය. කාලය කාලය කියනවාද? කාලය මනින ඒකකය. දෙවිද කියන්නකො බලන්න. කාලය මනින ඒකකය.
මොකද දිනදි කාලයමයි ඉන්නේ. කාලයමයි තත්පර වලින්. yes. second කියන්නේ තත්පරේ. දිගමණින ඒකකය මීටර meter simple. දුර කිලෝමීටර නෑ දුර මීටර. දුර මීටර. දැන් වගුව ගහගන්න බලන්න ওই විදියට ගාගෙන ඔය ටික ලියා ගන්න. එතන ආදේශ රාශිය 4ක් දීලා තියෙනවා. අපි පහක් වෙන තව එකක් ලියමු. මම ලියන උෂ්ණත්වය. උෂ්ණත්වය වල ඒකකය කියන්නකෝ. උෂ්ණත්වය මනින ඒකකය capital K මොකද්ද? Kelvin. සෙල්සියස් අංශක celsius නෙවෙයි Kelvin. Kelvin එකයි. අන්තර්ජාතික ඒකකය Kelvin. විභාගයට අහන්න පුළුවන් පාස් දාන්න ඒවායෙන් අදිශ රාශියක් වන්නේ දෛශික රාශියක් වන්නේ එහෙම කිය. දැන් වගුව සම්පූර්ණ කරගන්න වගුව වහලා දාන්න දැන්. මාත්‍රකාවක් ලියාගමු. මෙතන කැපිටල් අකුරු කීයක් තියෙනවද? මේ බලන්න. කැපිටල් අකුරු මේ N කැපිටල්. මේ N කැපිටල්. මේ K කැපිටල්. මොකද කෙල්වින් කියලා හිටියා විද්‍යාඥයෙක්. නිව්ටන් කියලා විද්‍යාඥයෙක් හිටියා. එතකොට මොකක් හරි ඒකකයක් විද්‍යාඥයෙක්ගේ නමකින් හඳුන්වනවා නම් කැපිටල්. මෙතන කිලෝග්‍රෑම් දෙකම සිම්පල්, K සිම්පල්, G සිම්පල්, S තත්පර එකක් සිම්පල්, M ඒවා සිම්පල්. හරි. දැන් එතකොට මාත්‍රකාවක් ලියාගමු. බලයක රූපීය නිරූපණය. මාත්‍රකාව බලයක රූපීය බලයක රූපීය නිරූපණය. බලයක රූපීය නිරූපණය. දැන් අපි උදාහරණ කීපයක් කතා කරමු. එක ලියා ගන්නකො රූපීය නිරූපණයක් කරන්න එක. නැගෙනහිර දිශාවට 3n කියන්නේ නිව්ටන් 3n බලයක් නැගෙනහිර දිශාවට
3n බලයක්. නිව්ටන් 3ක බලයක්. දැන් බලන්න අපි නිරූපණය කරන හැටි. පළවෙනි මම දෙකක් කියලා දෙන්නම්. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් දැන් බලයක් නිරූපණය කරන හැටි. දැන් කොයි පැත්තටද කියන්නේ? කොයි පැත්තටද? මොකක්ද දිශාවයි බලේ? නැගෙනහිර. නැගෙනහිර දිශාවට කීයයි? නැගෙනහිර. කීයයින්ද? නිව්ටන් 3ක්. දැන් අපි මෙතෙන්දි ගන්නේ හොඳට පෑන් රේසකුඩින් කියලා අහගන්න. එතකොට කරගන්න පුළුවන්. එතකොට දැන් බලයක් නිරූපණය කරන්න යන්නේ. මෙතෙන්දි දිශා කියලා සලකන්නේ සිතියම් දිශාවක්. සිතියම් දිශාව තමයි දිශාව. සිතියමේ දිශාව අපි කවුරුත් මතක තියාගන්නේ කොහොමද? උපාලි ඊළඟ නැවේ ගිහින් ධම්මිනිතිද බලාවරෙන් කියන දිශා ටික මතක තියාගන්නවනේ. අන්න ඒ විදිහට තමයි දිශාව ගන්න. මම මෙන්න මෙතනින් ලකුණු කරනවා දිශා ටික අපිට දැන් ඕන වෙන හින්දා. මේව ගැහුවාම කොහොම ගැහුවා? කොහොමද අපි දිශා ටික ගන්නෙ? මේ පැත්ත උතුර. මෙතන ඊසාන්. නැවේ ගිහින් ධම්මි නිදිද බලාවල්. මොකනේ ගන්න දිශා ටික? දැන් අපිට කියන්නේ කොයි පැත්තට කියලාද නිව්ටන් 3ක බලය? නැගෙනහිර. නැගෙනහිර දිශාවට. දැන් අපි කරන වැඩේ මේ බලය නිරූපණය කරන් නැගෙනහිර දිශාවට නිව්ටන් 3ක බලයක්. ඔන්නෝම ඩොට් එකක් තියලා පටන් ගන්න. නැගෙනහිර දිශාව කියන්නේ එතකොට අරකට අනුව මේ පැත්ත අපි මෙතනින් ගන්නවා අඩි රූලෙන් මැනලා සෙන්ටිමීටර් 3ක්. කොතෙන්ද සෙන්ටිමීටර් 3? මෙන්න මෙතන ඉඳලා මේ හිසේ කෙළවරට තමයි සෙන්ටිමීටර් 3. දැන් අඳින්නකෝ දිශාවෙන් කීතලයේ තුලින් කියවෙන දිශාව හරියටම සෙන්ටිමීටර් 3යි. හරියටම සෙන්ටිමීටර් 3ක්. 3ක ඊතලයක් යන අඩි රූල තියලා අඳිනවා. එතකොට අපිට කියන්න ඕනේ නැගෙනහිර දිශාවට සෙන්ටිමීටර් නිව්ටන් 3ක බලයක් යොදන වේ කියලායි කියන්න ඕනේ. දැන් අපි යටින් ලියනවා අපි සෙන්ටිමීටර එකකින් නිව්ටන් කීයක් ප්‍රකාශ කරනවද? නිව්ටන් එකක්. නිව්ටන් එකක්. අපි දානවා පරිමාණය. පරිමාණය 1 cm මේ කියන්නේ මොකද්ද? सेंटीमीटर 1 cm සමානයි 1 कैपिटल N. ඒ කිව්වේ මොකද්ද? නිව්ටන් එකක්. එකක් සඳහා අපි සෙන්ටිමීටර කීයක් අඳිනවද?
සෙන්ටිමීටර් 1යි. ඒ නිසා අපි නිව්ටන් 3ක් පෙන්නන්න සෙන්ටිමීටර් කීයක් ඇඳද? සෙන්ටිමීටර් 3ක ඉරක් ඇඳ. හරි ගියාද? ඊළඟ එක මේක ඇඳ ගන්න. ඇඳගෙන මේ පරිමාණය ලියන්න. ලියලා ඊළඟ එක. දෙවෙනි එක බටහිර දිශාවට හතරයි n බලයක්. බටහිර දිශාවට 4යි n බලයක්. එතන බටහිර නම් කොයි පැත්තටද ඊතලේ අඳින්න ඕනේ? කලින් ඇඳපු එකේ අනිත් පැත්තට. හරියට හරි දිනිති. මම නම් මෙන්න මේ ඊතලේ මකලා මම මේ පැත්තට හැබැයි සෙන්ටිමීටර් මම 3යි නේද තිබ්බේ. ඒ නිසා මෙන්න මෙහෙම සෙන්ටිමීටර් 4ක් අඳින්න. ඇඳලා මේ විදිහටම ලියන්න. ඒ විදිහටම ලියන පරිමාණය 1 සෙන්ටිමීටර් සමානයි 1යි n කියලා. දැන් ඊළඟ එක. උතුරු දිශාවට 6යි n බලයක්. උතුරු දිශාවට 6යි n. උතුර කියන්නේ උඩ පැත්ත. උතුරු දිශාවට 6යි n බලයක්. එතකොට අපි අඳිනවා මේ පැත්තට හරියටම මැනලා සෙන්ටිමීටර් කීයක් අඳින්න ඕනේද? සෙන්ටිමීටර් 6ක්. සෙන්ටිමීටර් 6යි දිවිති. උඩ පැත්තට සෙන්ටිමීටර් 6ක් අඳින්න. හැබැයි අඩි රූලෙන් හරියටම මැනලා අඳින්න ඕන. ඒ කියන්නේ සෙන්ටිමීටරෙන් අපි කියනවා නිව්ටන් එකක් පෙන්눔 කරනවා කියලා. හැම එකටම හැබැයි මේක ලියන්න ඕන. පරිමාණය ලියන්න ඕන 1 cm සමානයි 1 n කියලා ලියන්න ඕන. අපි අනිත් පැත්තට එකක් අඳිමු.
4 දකුණු දිශාවට 4යි n බලය දකුණු දිශාවට 4යි n බලය දකුණු දිශාවට 4යි n නිව්ටන් 4ක බලය එතකොට යට පැත්තට කීයක් එනවද? සෙන්ටිමීටර 4ක්. සෙන්ටිමීටර 4ක් එනවා. දැන් මේක ලියා ගන්නකෝ. පස්වෙනි එක. උතුරු දිශාවට 50යි n බලයක්. උතුරු දිශාවට 50යි n බලයක්. දැන් මොකද වෙන්නේ? උතුරු දිශාවට 50යි n බලයක්. පරිමාණය සෙන්ටිමීටර 10ක් කරන් නිව්ටන් 10කට සමාන කරනවා. අන්න හරි. සෙන්ටිමීටර 50ක් අපේ පොතේ අදින්න පුළුවන්ද? පුළුවන් අදින්න? බෑ. සෙන්ටිමීටර 50ක් අදින්න පුළුවන්ද? බෑනේ CR පොතේවත් බෑනේ. එතකොට බැරි නිසා අපි දැන් පරිමාණය වෙනස් කරමු. මේ බලන්න මෙතන පරිමාණය වෙනස් කරන හැටි අපි දැන් කියනවා සෙන්ටිමීටර් එකකින් නිව්ටන් කීයක් වෙනවද කියලාද? එකක්. නිව්ටන් එකක් නෙවෙයි සෙන්ටිමීටර් එකකින් නිව්ටන් 10ක් වෙනවා. සෙන්ටිමීටර් එකකින් නිව්ටන් 10ක් පෙන්නනවා. දැන් පරිමාණය වෙනස් කරා. අයි ලොකු වගේක්නේ. එතකොට එහෙනම් නිව්ටන් 50ක් පෙන්නන සෙන්ටිමීටර කීයක් අඳින්න ඕනේද? 5ක් අඳින්න ඕන. එතකොට අපි පරිමාණය වෙනස් කළා මේ අතර සෙන්ටිමීටර 1යි 2යි 3යි 4යි 5ක් අඳින්න. 5ක් ඇඳලා මෙහෙම ලියනවා. එතකොට මේ ඉරෙන් කියන්නේ සෙන්ටිමීටර කීයක් ගැනද? සෙන්ටිමීටර 5යි නිව්ටන් කීයක් ගැනද කියවෙන්නේ? නිව්ටන් 50යි. නිව්ටන් 50යි දිශාවාරියට ලකුණු කරනවා. පොතේ ඉඳ මදි ලොකු බල දුන්නොත් අපි මේ විදිහට පරිමාණය වෙනස් කරලා අඳිනවා. දැන් ඒකත් අඳගෙන පරිමාණය හරියට ලියන්න ඕනේ. මෙතන 1යි n ලිව්වොත් වැරදි. මෙතන පරිමාණය සෙන්ටිමීටර නිව්ටන් 10ක් පෙන්වුම් කරනවා. දැන් ඊළඟ එක දකුණු දිශාවට 40යි n බලයක්. දකුණු දිශාවට 40යි n බලයක්.
ඒකත් පොතේ අඳින්න බෑ. දැන් අපි පරිමාණය වෙනස් කරනවා. කොහොමද ගන්නෙ? මෙහෙම මම ගත්ත හැකිද? පුළුවන් ටීචර්. මෙහෙම මම ගත්තා සෙන්ටිමීටර කීයක් අඳින්න ඕනේද? සෙන්ටිමීටර 4ක්. සෙන්ටිමීටර 4ක් ගන්නවා. මම නම් මෙතනින්ම වෙනස් කරනවා මේකම කළා මේ සෙන්ටිමීටර 4ක් ගන්න. සෙන්ටිමීටර 4ක් ගන්නවා මෙහෙම ලියනවා පරිමාණය. සෙන්ටිමීටර 4න් ඒ කියන්නේ කියවෙනවා නිව්ටන් 40ක් ගැන. අපි අතුරු දිශාවකටත් එකක් අදිමු බලන්න. අතුරු දිශාවකටත් එකක් අදිමු ලියාගන්න. ඊසාන මේ පැත්ත ඊසාන දිශාවට 60 n බලයක්. ඊශාන දිශාවට 60 n බලයක්. ඊශාන දිශාවට 60 n බලයක්. ඉතන පරිමාණය මෙහෙම ගත හැකි. ඊශාන කිව්වේ මේ පැත්ත. කීය ගන්නවද සෙන්ටිමීටර? සෙන්ටිමීටර 6ක්. සෙන්ටිමීටර 6ක් ගන්නනේ හරියටම මැනලා ගන්නවා. මනින්න මෙන්න මෙතෙන්ට මෙන්න මේ තුනට තමයි 6 වෙන්න ඕන. මේ මෙතෙන්ට නෙවෙයි මෙන්න මේ අවසාන කෙලවරට තමයි 6 වෙන්න ඕන. මෙතෙන්ට 6 වෙයි. මේ තුඩේට තමයි 6 වෙන්නේ මෙතෙන්ට. දැන් අපි පොතේ අභ්‍යාස ටික බලන්නයි හදන්නේ. පිටු අංක 58. පිටු අංක 58 තියෙන අභ්‍යාසය. ප්‍රශ්න තියෙනවා 5ක්. පළවෙනි එක කියවන්නේ රොෂාන්. වස්තුවක බර යනු බලයකි. බර මැනීමේ ඒකකය කුමක්ද? වස්තුවක බර යනු බලයකි. බර මැනීමේ ඒකකය කුමක්ද? උත්තරේ දාලා කියන්න ගිම්හානි. වස්තුවක බර යනු බලයකි. බර මැනීමේ ඒකකය නිව්ටන් වේ. හරියට හරි. නිව්ටන් වේ. දෙවනි ප්‍රශ්නේ කියවමුකෝ දිනිති. බලයද අයිසික රාශියක් ලෙස හඳුන්වන්නේ බලයට විශාලත්වයක් ඇති නිසාය, උපයෝගී ලක්ෂයක් ඇති නිසාය, දිශාවක් ඇති නිසාය, විශාලත්වයක් සහ දිශාවක් ඇති නිසාය. බලය දෛශික රාශියක් ලෙස හඳුන්වන්නේ එක විශාලත්වයක් ඇති නිසාය, දෙක උපයෝගී ලක්ෂයක් ඇති නිසාය, තුන දිශාවක් ඇති නිසාය, හතර විශාලත්වයක් සහ දිශාවක් ඇති නිසාය.
උත්තරේ දාලා කියවන්නේ තිසාරි. බලයේ දර්ශක රාශියක් ලෙස හඳුන්වන්නේ බලයට විශාලත්වයක් සහ දිශාවක් ඇති නිසාය. බලයේ දර්ශක රාශියක් ලෙස හඳුන්වන්නේ බලයට විශාලත්වයක් සහ දිශාවක් ඇති නිසාය. ඒ කියන්නේ උත්තරේ 4. දැන් තුන්වෙනි ප්‍රශ්නේ. බලයක් සරල රේඛාවක් මගින් රූපිකව දැක්විය හැකිය. බලයක් සරල රේඛාවක් මගින් රූපිකව දැක්විය හැකිය. ඒ පිළිබඳව පහත දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න. කැපිටල් A. මේ කියන්නේ අපි මේ ඇඳපුවා ගැන දැන් කියන්නේ. මෙහිදී සරල රේඛාවේ දිගෙන් බලයේ විශාලත්වය නිරූපණය වේ. මොකද කියන්නේ? හරිද වැරදිද? හරි. මෙහිදී සරල රේඛාවේ දිගෙන් බලයේ විශාලත්වය නිරූපණය වේ. මොකද කියන්නේ? හරිද වැරදිද? හරි. හරි. එහෙනම් ඒ හරි. හැබැයි ඒ තියෙන ප්‍රකාශ කීයක් තියෙනවද උත්තරේ? 3ක්. 3ක්ම තියෙනවා. 3ක්ම තියෙනවා. B බලමු. B සරල රේඛාව මත ඇඳි ඊ හිසෙන්. අපි දැන් ඇඳන්නේ ඊ හිසක්. මේ ඇඳේ මෙතන ඊ හිසක්. සරල රේඛාව මත ඇඳි ඊ හිසෙන්. ඊ හිසකේ වෙන්න මේකේ. ඊ හිසෙන් බලයේ දිශාව දැක්වේ. හරි. 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 A සහ B දෙක හරි. A සහ B තියෙන ප්‍රකාශ කීයක් තියෙනවද? එකයි. අයියෝ තුනේම තියෙනවානේ. නේද? තුනකම තියෙනවානේ. ඒක. එහෙනම් C බලන්න වෙනවා. C බලමු. සරල රේඛාවේ හරි මැද පිහිටි ලක්ෂය. සරල රේඛාවේ හරි මැද. හරි මැද කියන්නේ මොකද්ද? සරල රේඛාවේ හරි මැද. හරි මැද කියලා කියන්නේ මෙන්න මෙතන. සරල රේඛාවේ හරි මැද පිහිටි ලක්ෂයෙන් බලයේ උපයෝගී ලක්ෂය දැක්වේ. වැරදි. සරල රේඛාවේ හරි මැද පිහිටි ලක්ෂයෙන් බලයේ උපයෝගී ලක්ෂය දැක්වෙනවද? එහෙම එකක් තියනවද? නෑ වැරදි. නෑ. එතකොට එහෙනම් මොන වේ හරි? A හා B. B පමණයි. එතකොට තුනට උත්තරේ කීයද? 1. දැන් එහා පිට හරි උත්තරේ 1. දැන් එහා පිටුවේ තියෙන ප්‍රශ්නේ 4. රූප සටහන් 4ක් තියෙනවා. ලී කුට්ටි 4ක් තියෙනවා. දුනු තරාදි 4ක් තියෙනවා. හොඳට බලන්න. වස්තුවක් මත යොදන ලද බලයක විශාලත්වය මැනීම සඳහා නිව්ටන් දුනු තරාදියක් භාවිතා කරන අයුරු පහත රූපවල දැක්වේ. දැන් මේක කොහොමද එන්න ඕනේ මේක? මයින්වනම් මොකක් හරි මේක කොහොමද එන්න ඕනේ? මේක කෙලින්ම එන්න ඕනේ. නූලත් එක්ක කෙලින්ම එන්න ඕනේ.
එහෙනම් පළවෙනි එක හරියද? වැරදි. දෙවෙනි එක හරියද? දෙවෙනි එක කියන්නේ B හරියද? වැරදි. C හරියද? වැරදි. වැරදි. එහෙනම් ඉතුරු උනේ D. D හරි. මේකවල බලන්න නූලයි දුනු සලාදියයි තියෙන හැටි බලන්න. නූලයි දුනු සලාදියයි දෙකම හරියටම අඩි රූල කෙලින් නේද තියෙන්නේ බලන්න. සරල රේඛියව තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම තියෙන්නේ. දුනු සලාදිය මේ නූලත් එක්ක එනවම තියෙන්නේ. අනිත් වගේ තියෙන්නේ ඇදේට. දැක්කද මේ නූලත් එක්ක සරල රේඛියව තියෙන්නේ. කීවෙනි එකේද? D වල. අනිත් වගේ මොකද වෙලා තියෙන්නේ? එහෙම නූල සරල රේඛියව ඇවිල්ලා නැහැ. එහෙනම් කොයි එකද නිවැරදි? D. D නිවැරදි. ඊළඟට අපි බලමු 5. කියවගත්තද? ඉස්සරනේ කියනකො 5. බලය පිළිබඳ පහත දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න. වස්තුවක් මත යෙදෙන බලයක් නිසා ඒ නිසල වස්තුවක් චලනය විය හැකිය. චලනය වන වස්තුවක් නිසල විය හැකිය. වස්තුවක චලිත දිශාව වෙනස් විය හැකිය. ඉහත ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ A හා B පමණි, A හා C පමණි, B හා C පමණි, A B හා C සියල්ලමය. බලමු ආපහු. බලය පිළිබඳ පහත දැක්වන ප්‍රකාශ සලකා බලන්න. වස්තුවක් මත යොදන බලයක් නිසා නිසල වස්තුවක් චලනය විය හැකිය. එහෙමද? දැන් ඔයගොල්ලන්ගේ මේ සුඩෝ තියෙන පොත නිශ්චලව තියෙන. අතල්ලු කරාම තල්ලු වෙලා යනවනේ, චලනය වෙනවනේ. එහෙනම් නිසල වස්තුවක් චලනය කරන්න පුළුවන්. චලනය වන වස්තුවක් නිසල විය හැකිය. පුළුවන්ද? බෝලයක් පරීගෙන එනවා අපි බලයක් හදනවා. තල්ලු කරන බෝලේ පහළට. එතකොට නිශ්චල වෙනවා. වස්තුවක චලිත දිශාව වෙනස් කළ හැකිය. ඒකට තමයි මම අර ක්‍රිකට් බැට් කරන හැටි කිව්වේ. වෙනස් කරන්න පුළුවන්ද? පුළුවන්. එහෙනම් උත්තරේ මොකද්ද? A B හා C සියල්ලම. බලන්න කොච්චර වටිනවද අපි පාඩම ඉවර කරගත්තා නේද? දැන් මම මේ තව ප්‍රශ්නයක් අහන්න යන්නේ. අපි බලයක් යොදන හැම වෙලාවෙම වස්තුවක් චලනය වෙනවද නැද්ද? නෑ. උදාහරණයක් නැහැ. කියන්න තිසාරි. බිත්තියකට ගැව්වහම බිත්තිය චලනය වෙන්නේ නැහැ. අපිට පුළුවන් ද බිත්තිය දාලු කරන්න? බෑ. අපි බිත්තියට අත් දෙකෙන්ම බලයක් යදුවා. අපි බිත්තිය තල්ලු වෙලා යන්නේ නැහැ. ඒ නිසා අපි බලයක් යොදන සෑම වෙලාවකම වස්තු නිශ්චල වස්තු චලනය වෙනවා කියලා එකක් නැහැ. චලනය වෙන්න නම් ප්‍රමාණවත් බලයක් යෙදෙන්න ඕන. දෝසරේ කුල්ල දාලා තල්ලු කරොත් නම් බිත්තිය ගැලවිලා යයි. ඒ මොකද විශාල බලයක් යෙදෙන නිසා. ඒ නිසා අපි බලයක් යොදන සෑම අවස්ථාවකදීම වස්තු චලනය වෙන්නේ නැහැ. දැන් එතකොට අභ්‍යාසයට උත්තර ලියන්න තියෙනවා. දැන් මොනවා හරි අහන්න බලන්න ගැටළු සාගත තැනක් තියෙනවා නම් බල පිළිබඳව පාඩම ඉවර කරපු නිසා අහනවාද ප්‍රශ්නයක්? සාන්දුලාංජන ප්‍රශ්නයක් අහනවාද? හිමානි ඉස්සරණී ප්‍රශ්න නැහැ. මට තේරුණා. ඔව් ටීචර්.
එතකොට අපිට විනාඩි 5ක් විතර තියෙන බලමු සාරාංශයක් ආපහු. එතකොට බලයක් කියන්නේ මොකක්ද? ඇදීමක් හෝ තල්ලු කිරීමක්. එතන ඔසවන එක මොකක් කරන උඩට ඔසවන. එතකොට මේ බෝලේ මේ උඩට ඔසවන. එතකොට බලයක්ද නැද්ද? බලයක්. බලයක්. මම මේ බෝලේ උඩට එසවුවා කියන්නේ මොකක්ද? ඉහළට තල්ලු කරා. එතකොට තල්ලු කිරීමක් නේ. ඒ නිසා එසවීම ඇදීම් තල්ලු කිරීම එසවීම අපි සලකන්නේ ඉහළට තල්ලු කිරීමක් හැටියට. ඒ නිසා එසවීම කියන්නේ බලයක් හැටියට තමයි සලකන්නේ. එතන බලයක් කියන්නේ ඇදීමක් හෝ තල්ලු කිරීමක් මනින ඒකකය නිව්ටන්. බලයක් වදන වස්තු වල කරන්න පුළුවන් දේවල් කතා කරා. නිශ්චල වස්තුවක් චලනය කරන්න පුළුවන්. චලනය වෙන වස්තුවක් නවත්තන්නත් පුළුවන්. වේගයන් අඩු වැඩි කරන්න පුළුවන්. දිශාව වෙනස් කරන්න පුළුවන්. හැඩය වෙනස් කරන්න පුළුවන්. වීදුරු රට උණු වගේ වට ගැහුවොත් බලාගත්තයක් වෙන්නේ මොකද කියලා කුඩු වෙයි. කම්බි වගේ ඒවා ඇදලා නවන්න පුළුවන්, තහඩු නවන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. එතන බලය වනින ඒකකය නිව්ටනයේ බලය වනින උපකරණය නිව්ටන් තරාදිය. ඊට පස්සේ අපි කතා කරේ බලය නිරූපණය කරන හැටි. දැන් පොතේ අභ්‍යාස ටිකක් කරන්න. මං ගානේ ක්‍රියා ගන්නකො ප්‍රශ්න 3-4ක් පොතේ අභ්‍යාසය කරලා ප්‍රශ්නේ හරි උත්තරේ කරලා දන්නවනේ ඉවර හැටි. මේ ප්‍රශ්න ටික ලියා ගන්න. එක පහත් සඳහන් රාශීන් මැනීමේ පහත් සඳහන් රාශීන් මැනීමේ ජාත්‍යන්තර සම්මත ඒකක ලියන්න. පහ සඳහන් රාශීන් මැනීමේ ජාත්‍යන්තර සම්මත ඒකක ලියන්න. ලියා ගන්න ඒකක ටික පහළට රාශීන් ටික ලියා ගන්න. එතකොට ඒකක ඉස්සරහින් ලිව්වේ. රාශීන් ටික ලියා ගන්න. කාලය ස්කන්ධය දිග බර බලය දෙවෙනි ප්‍රශ්නේ බලය මැනගත හැකි උපකරණය කුමක්ද? බලය මැනගත හැකි උපකරණය කුමක්ද? ඊළඟ තුන පහත සඳහන් බලයන් නිරූපණය කරන්න.
පහ සඳහන් බලයන් නිරූපණය කරන්න. පහට ලියාගන්න. උතුරු දිශාවට 4යි එන්නේ. උතුරු දිශාවට 4යි එන්නේ. දකුණු දිශාවට 7යි එන්නේ. නිරිත දිශාවට 2යි එන්නේ. නිරිත දිශාවට 2යි එන්නේ. එතකොට ආය කවදද ලබන සතියේ බදාදානේ. එහෙනම් ආය ලබන සතියේ බදාදා තමයි පන්ති කරන්නේ. එහෙනම් පාඩම ඉවරයි. ඉඳ නවත්තන ලබන සතියේ ගණිත ද්‍රව්‍ය මගින් නැති කරන පීඩනයේ 9 පස්වෙනි පාඩම තමයි කරන්නේ. එහෙනම් නවත්තුවා අයබෝවන්. අයිබෝවන් ටීචර්. ආයිබෝවන් ටීචර්. ආයුබෝවන් ටීචර්. Good night. අයිබෝවන් ටීචර්.